ප්‍රිස්ම තුලින් වර්තනය. එතකොට ප්‍රිස්ම තුලින් වර්තනය ගැන කතා කරන්න යද්දී ඔයාලා පුතලාගේ අලුත් මාතෘකාවට එන්න ප්‍රිස්ම තුලින් වර්තනය. ඇයි අපි ප්‍රිස්ම හදාගන්න ඕන? ප්‍රිස්ම වල අවශ්‍යතාවය මොකක්ද කියන එක තමයි අපි මුලින්ම මේ චුට්ටක් බලන්න යන්නේ. මම මුලින්ම ඔබට පෙන්නනවා සමාන්තර පැති සහිත ඍජු කෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියකින් හරස් කඩක් ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් ගන්න වීදුරු කුට්ටියකින් අපි ආලෝක කිරණයක් වර්තනය කරගත්තට පස්සේ හරි ඔබට මම මේ වගේ ලේසර් ටෝච් එකකින් ආලෝක කිරණයක් පතනය කරපු අවස්ථාවක් පෙන්වලා තියෙනවා. එතකොට මේ කිරණය මේ වීදුරු කුට්ටි AB මුහුණත මත අපි කියමු I කියලා පතන කෝණයකින් පතනය වුණා. එතකොට වාතයේ ඉඳන් එන කිරණය වීදුරු කියන ගහනතර මාධ්‍යයට යද්දී අභිලම්බයේ දෙසට හැරෙන්නට ඕන. දැන් ඔබ මෙව ගැන ඊටාම ඉහළ පරිසාදිත මට්ටමක ඉන්නව නේද? ඔබට මේව දැන් ලොකු දේවල් නෙවෙයි. වර්තන කෝණය අපි හිතමු R කියලා. එතකොට සිම්පල් ජ්‍යාමිතිය මේ මුහුණත් දෙක සමාන්තර නම් ඔබට කියනවා මේ කෝණයත් Z අකුරක් ඒකාන්තර කෝණ වලින් R. එතකොට ඔබට නැවත වරක් ගහනතර මාධ්‍යන විරල මාධ්‍යයට එද්දී කිරණය අභිලම්බයෙන් ඉවතට නැමෙන නිසා කිරණය අභිලම්බයෙන් ඉවතට නැමෙන්න ඕන නේද පුතේ? එතකොට ඔබට මේක පෙන්වන්න පුළුවන් මේ කිරණය මෙතනින් පස්සේ ඔන්න ඔයගේ එළියට යනවා. එතකොට ඔබට තරක කරලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම මේ පීලක්ෂී වර්තනයට ඔබ ලිව්වොත් මෙතන වාතයේ තියෙන්නේ වර්තනාංකේ 1යි මෙතන වීදුරු වර්තනාංකේ n කියලා ගත්තොත් එක්වරක් sin i සමානයි n වරක් sin r මෙතන තියෙන්නේ සම්බන්ධය. දැන් මෙතනත් n වරක් sin r සමානයි එක්වරක් මොකද්ද? අන්න ඒක තේරුම් ගන්න. එක්වරක් මොකක් වෙන්න ඕනද? අර පළවෙනි සමීකරණය වෙන්නේ මෙතන සමීකරණය එක්වරක් sin i i සමානයි n වරක් sin r එනවා sin r. එහෙනම් මෙතනදී තියෙනවා q ලක්ෂීය වර්තනයේ ඩිස්නියල් ලියුවොත් මේ තියෙන p ලක්ෂයට તો q ලක්ෂය ලියුවොත් n වරක් sin r. නම් එක් වරක් sin මොකක් වෙන්න ඕනද? මේ n වරක් sin r වෙද්දී මෙතන එක් වරක් sin i නම් ඉතින් n වරක් sin r ආය සමාන වෙනවා එක් වරක් sin i ටම තමයි. ඒකට මේ කෝණය i වෙනවා. මේක i වෙච්ච ගමන් මේ මුහුණත් දෙක සමාන්තර නිසා ඔබ තේරුම් ගන්න මේ කිරණ දෙක සමාන්තරයි. මේ කිරණ දෙක සමාන්තරයි. ඒ කියන්නේ වාට මේ කිරණය කොහොමද දික් කරොත් මේ කිරණ දෙකම සමාන්තර කිරණ දෙකක්. එතකොට මේ වැඩින් ඒ කියන්නේ සමාන්තර මුහුණත් සහිත ඍජු කෝණික නැත්නම් ඍජු කෝණාශ්‍රාකාර වීදුරු කුට්ටි වලින් අපිට පේනවා ආලෝක කිරණය වර්තනය වුණාට පස්සේ නැවත වරක් මුල් මාධ්‍යයටම නිර්ගමනය වෙද්දී ඒ කියන්නේ වාතයටම නිර්ගමනය වෙද්දී ආලෝක කිරණේ හැරීමක් අපි මෙතන පස්සේ උගලන අපගමනයක් කියලා කියන ආලෝක කිරණය සමස්ත වශයෙන් යන්න ගියේ මේ පැත්තට වර්තන ගණනාවකින් පස්සේ අපි හිතමු මෙතන මේක ඇතුලේ මොකක් හරි මූලාවයක් තියෙනවා මොකක් හරි වීදුරු වලින් හදපු මොකක් හරි උපාංගයක් තියෙනවා කරලා ඕක අවසානට යන්නේ මේ පාර. එතකොට මේ පැත්තට යන්න ගියේ කිරණේ යන්නේ මේ පැත්තට නම් මෙන්න කිරණේ හැරීම. මේ හැරීමට අපි මෙතන පස්සේ නමක් දෙනවා අපගමනය කියලා. ආලෝක කිරණයක හැරීමක් ඒවත් අපගමනයක් දැන් ඔබට පේනවා මේ වීදුරු කුට්ටියෙන් ලැබිලා තියෙනවද ලැබිලා නැද්ද? ලැබිලා නැහැ. අපිට වෙලා තියෙන්නේ ආලෝක කිරණේ යන්න ගියේ ගමන් මාර්ගයේ මේ වගේ පොඩ්ඩක් පැත්තකට shift වෙලා අපි මේකට කියනවා පාර්ශ්වික විස්ථාපනයක් ලබනවා. මේ කිරණේ පැත්තකට පොඩි විස්ථාපනයක් ලබනවා. යන්න යන පාර විස්ථාපනය වෙලා තිනවා. නමුත් කිරණේ හැරීමක් ඇති වෙලා නැහැ. නමුත් අපිට ඉදිරියේදී විශේෂයෙන්ම ඔය ඔබ දන්නවා සුදු ආලෝකයේ වර්ණ හත එහෙම වෙන් කරගද්දී අපිට හරි වැදගත් ආලෝක කිරණේ
අපගමනය පුළුවන් තරම් වැඩි කරගන්න එක. කියන්නේ පුළුවන් තරම් ආලෝක කිරණය හරවන්න පුළුවන් නම් හරව ගන්නට පුළුවන් නම් ඒ අපගමනය හරිය වැදගත් ආලෝක අපිට අර වර්ණ වෙන් කර ගැනීම කරන්න. ඒකට අපිට වර්ණ 7 ගොඩාක් කිරණ හැරෙවට පස්සේ එක එක වර්ණයේ හැරෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒකට මේ වර්ණ 7 අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කතන්දරයේදී අපිට හරි වැදගත් ආලෝක කිරණයක් කොච්චර ප්‍රමාණයක් හැරෙනවද කියන එක. ඒ කියන්නේ අපගමනය කියන එක. එහෙනම් ආලෝක කිරණයක හොඳ අපගමනයක් පුතේ ලබා ගන්නට බෑ ඔබට සමාන්තර පැති සහිත වීදුරු කුට්ටියකින්. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි ආනත පැති සහිත වීදුරු කුට්ටිය හෙවත් ප්‍රිස්ම නිර්මාණය වෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලිද ඇයි ප්‍රිස්ම අවශ්‍ය වුනේ කියලා? මට හැන්ඩ් සිග්නල් දෙන්න ඔබට ඇයි ප්‍රිස්ම අවශ්‍ය වුනේ කියන එක පැහැදිලිද කියලා? සමාන්තර පැති සහිත වීදුරු කුට්ටිය වලින් ආලෝක කිරණේ අපගමනයක් ගන්න බෑ. වෙන්නේ පොඩ්ඩක් පැත්තකට විස්ථාපනය වෙන එක විතරයි. එහෙනම් අපිට ආලෝක කිරණේ මේ වගේ හැරවීමක් කරගන්න නම් අපිට ආනත පැති සහිත වීදුරු කුට්ටිය අවශ්‍ය වුණා. ඒතකොට ඒකට ගැලපෙන උපාංගය තමයි ඔය ප්‍රිස්මය වෙන්නේ. හරි නේද? එහෙනම් ප්‍රිස්ම ලෝකයට ආවේ ඇයි කියන එක අපිට මුලින්ම පැහැදිලි. ඒකෙත් එක භාවිතයක් තමයි අපිට කිව්වේ ආලෝකේ වර්ණ 7කට වෙන් කරගන්න. ඔබ දන්නවා මේ වෙද්දි තියෙන අපිට තියෙන සරලම උපාංගය වෙන්නේ ප්‍රිස්මෙන් ආලෝක වර්ණ වලට වෙන් කරගන්න එක. හරි. එතකොට ඒක අපිට ප්‍රිස්මේ නිර්මාණය වීමට එක හේතුවක් විදිහට කියන්නටත් පුළුවන්. හරි. එහෙනම් අපි මේ ටික පෙන්න ගන්න පුතාලට මේ කිරණ සටහන මම යම් මට්ටමක් දීලා තියෙනවා. ඔයාලට තියෙන මුලින්ම මේ ටික සම්පූර්ණ කරගන්න. හරි. විශේෂයෙන්ම මෙන්න මේක දික් කරලා පාර්ශ්වික අපවර්තන ලක්ුණා කියන එක ඊට පස්සේ ඔතන වාතය නම් මේ පැත්තේ තියෙන්නේ. ඒව නම් කරන විතර වාතය. එහෙනම් මේ පැත්තත් වාතය. ඒ කෝණ එහෙම හයිලයිට් කරලාම පෙන්න ගන්න. ඔවා තිබ්බට කවන්නේ ආය පාරක් හයිලයිට් කරලා පෙන්න ගන්න එක. ඊට පස්සේ මේ පැත්ත අපි ගමු වීදුරු මේ කොහේ හරි. වර්තනාකයෙන් වෙච්චි. මෙතන ඔබට දාන්න පුළුවන් පාර්ශ්වික විස්ථාපනය. ආලෝක කිරණය පාර්ශ්වික විස්ථාපනයකට ලක්වීම. තමයි මේ පැත්තකට තල්ලු වෙලා තියෙනවා. පාර්ශ්වික විස්ථාපනය කියන්නේ පාර්ශ්වික කියන්නේ නිකන් පැත්තක් වගේනේ. තල්ලු වීමට කියනවා පාර්ශ්වික විස්ථාපනයක් කියලා. එහෙනම් අපිට බොහොම පැහැදිලි සමාන්තර මුහුණත් වලින් ආලෝක කිරණ වර්ධනය වෙලා නැවත මුල් මාධ්‍යයට එද්දී ආලෝක කිරණයේ හැරීමක් හෙවත් අපගමනයක් නෑ. තියෙන්නේ පාර්ශ්වික විස්ථාපනයක් විතරයි. එහෙනම් ආලෝක කිරණයේ හැරීමක් හෙවත් අපගමනයක් ලබා ගන්න පුතාට අවශ්‍ය වෙනවා. වීදුරු ප්‍රිස්ම. හරි. එහෙනම් පුතාලා මුලින්ම ලියන්න දරුවනේ දකුණු පැත්තෙන් ලියන්න ආලෝක කිරණයක් සමාන්තර මුහුණත් වලින් කොපමණ සංඛ්‍යාවකට වර්ධනය වී හෝ නැත්නම් ආලෝක කිරණයක් සමාන්තර මුහුණත් කොපමණ ගණනකින් වර්ධනය වුවත් නැවත මුල් මාධ්‍යයටම නිර්ගමනය වන්නේ නම්
ආලෝක කිරණේ සඵල හැරීමක් හෙවත් අපගමනයක් ආලෝක කිරණේ සඵල හැරීමක් හෙවත් අපගමනයක් ඇති නොවේ. ආලෝක කිරණේ සඵල හැරීමක් හෙවත් අපගමනයක් ඇති නොවේ. හරි. ඔයාලට ඔක ටුට්ටක් තේරෙන්න ඕන නම් මෙන්න මේ වගේ අපි මේ කොටුව ඇතුලේ තියෙන මොකක් හරි ප්‍රකාශ මූලාවයක්. ප්‍රකාශ මූලාවයක් කියන්නේ වීදුරු කුට්ටියක් වෙන්න පුළුවන්, ප්‍රිස්මයක් වෙන්න පුළුවන්, කාචයක් වෙන්න පුළුවන්, මොකක් හරි උපාංගයක් තියෙනවා. එතකොට ඔයාගේ මේ තියෙන පතන කිරණය මේ තියෙන නිර්ගමන කිරණය නම් නිර්ගත කිරණය නම් මෙතන අපගමනය වෙන්නේ මේ දෙක දික් කරාම මෙයා කොච්චර හැරුණාද? ඕක තමයි අපගමනය වෙන්නේ. හරි පොඩියට ඕක ඇඳලා පෙන්නන්න ගොඩාක් ඉඩ ගන්න එපා. ඔයාට යටින් තව මට ලියන්න දේවල් තියෙනවා ওই මාතෘකාව ඇතුලේ. අපගමනය හඳුනා ගන්න ඕන නම් ඔබට පොඩ්ඩක් ඕක පෙන්න ගන්න. මේ ඉතින් පස්සේ ප්‍රිස්ම වල ප්‍රධානම ගණනය කිරීම වෙන්නේ මෙන්න මේ අපගමනය හොයන එක. ඒතකොට අපගමනයේ යනු කුමක්ද කියන එක දරුවෙකුට එතෙන්දී තියෙන්න ඕන. කිරණේ කොච්චර හැරුණාද කියන එක තමයි අපගමනය කියන්නේ. අපගමනය කරගන්න අවශ්‍ය වෙන්නේ මම මෙච්චරලා කිව්වේ ඒකයි අපගමනයේ ප්‍රධාන වශයෙන් සුදු ආලෝක එක භාවිතයක් තමයි සුදු ආලෝකයේ වර්ණ හතට වෙන් කරලා බලාගන්නේ. ඒක අපිට හොඳ සොයා ගැනීමක් නේ සුදු ආලෝකය තුල වර්ණ හතක් මිශ්‍ර තියෙනවා කියන එක. නැත්නම් ලෝකයා දන්නේ නැහැ නේද? පරීක්ෂණාත්මකව එතකොට අපිට ආලෝකයේ අපගමනයක් ඇති කරොත් තමයි සුදු ආලෝක කදම්බයක අපගමනයක් ඇති කරොත් තමයි ඔබට වර්ණ වලට වෙන් වෙලා ගන්න පුළුවන්. එතකොට ඒකට හේතුව වීදුරු තුලින් එක් එක් වර්ණයේ සහිත ආලෝකයේ අපගමනය වෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රමාණවල. අපි ඔකේ වාට වෙනම පාරක් තියෙනවා අපකිරණය කියලා. හරි. එතනදී ඒක විස්තර කරනවා. එතකොට මේ අපගමනය කියන දේ කිරණය තුළ ඇති කරගත්තේ නැත්නම් අපිට ඒ වර්ණ වෙන් කරලා බලා ගන්න බැරුව යනවා. මේක අවශ්‍යතාවයක් කිරණයක අපගමනයක් ලබා ගැනීමයි. එකම හේතුව ඕක නෙවෙයි තව ඒ වගේ තියෙනවා. හරි. ඒතර පතන කිරණය අනිත් එක නිර්ගත කිරණය ප්‍රකාශ උපකරණය ඔය කොටුව ඇතුලේ තියෙනවා. ඒකෙන් මොනවා හරි ප්‍රකාශ උපකරණ කියන ඔබට නිකන් අයිඩියා එකක් ගන්න ඕන නම් ලියන්න පුළුවන්. වීදුරු කුට්ටියක් වෙන්න පුළුවන්, ප්‍රිස්මයක් වෙන්න පුළුවන්. නැත්නම් එතන තියෙන්නේ අපිට කියන්න පුළුවන් මොනවා හරි කාචයක් වුණත් කියන්න පුළුවන්. මේක අඳින්න පුතේ දැන් ඔය නෝට් එක ලියන් ගිය තැනම ඇඳ ගන්න යටින් තව පේජ් 3-4කට ඉඳ තියාගන්න. පොඩියට රූපය ඇඳ ගන්න. ඔබ දැන් නෝට් එක ලියාගෙන යන තැනම ඇඳ ගන්න. හරි නේද? දැන් ඉවරනේ. හරි. ඊගාතරු දාලා යන්න සමාන්තර මුහුණත් වලින් ආලෝක කිරණ වර්ධනය වීම හේතුවෙන් සමාන්තර මුහුණත් වලින් ආලෝක කිරණයක් වර්ධනය වීම හේතුවෙන්
ආලෝක කිරණයක පාර්ශ්වික විස්ථාපනයක් පමණක් ලබාගත හැකි අතර ආලෝක කිරණයක අපගමන ලබා ගැනීම සඳහා ආනත මූණක් සහිත වීදුරු කුට්ටියවත් ප්‍රිස්ම භාවිතා කිරීමට සිදුවේ. ආනත මුහුණක් සහිත වීදුරු කුට්ටියවත් ප්‍රිස්ම භාවිතා කිරීමට සිදුවේ. හරි. ආනත මුහුණක් සහිත වීදුරු කුට්ටියවත් ප්‍රිස්ම භාවිතා කිරීමට සිදුවේ. බලන්න ඔය ටික හරියට පෙන්නගෙන ඉවරයි නේද? මට හෑන්ඩ් සිග්නල් දෙන්න ඔය දක්වා ඔබට සෙට්. මෙතනදී මම අපගමනය කියන්නේ මොකද්ද? අපගමනය සමාන්තර මුහුණක් සහිත වීදුරු කොට්ටු වලින් ගන්න බෑ කියන කතාව සහ ඊට පස්සේ ප්‍රිස්ම එහෙනම් අවශ්‍ය වෙන්නේ ඇයි කියන කතාව කතා කරා. හරි. ඊගාවට අපි එහෙනම් දැන් වීදුරු ප්‍රිස්මයක් අරගෙන මෙන්න මේ වීදුරු ප්‍රිස්මයෙන් පුතේ ආලෝක කිරණයක අපගමනයක් ලබා ගන්න හැටි සහ එම අපගමනය අපි ගණනය කරගන්න අන්දම මෙතනින් පස්සේ විස්තර කරන්නයි සූදානම්. හරි. අපි චුට්ටක් ඉස්සරහට ගියොත් ඔයාගේ මම රූපේ දාලා තියෙනවා මෙන්න මේ වගේ ත්‍රිමාන පෙනුමක් එන්න වීදුරු ප්‍රිස්මයක්. ඔය වීදුරු ප්‍රිස්මයට පුතේ මෙන්න මේ පැත්තෙන් ආලෝක කිරණයක් පතනය කරොත් ඒ කියන්නේ වගේ මේ මුහුණත් නම් කරොත් මේක AB මේ CD කියලා එහා පැත්තේ තියෙන වගේ මුහුණත ත්‍රිමාන වදින්න ගියාම කරදරයි. හරි. එතකොට කොහොම පතනය කරාම මොකුත් පෙන්වන්න නැතුව ඉන්නම්. හරි. පතනය වුණාම ඒක වැටෙන මොකක් හරි විශේෂ මුහුණක් තියෙනවා. ආලෝක කිරණය අපි හිතමුකෝ මෙන්න මේ මුහුණත මතට තමයි වැටෙන්නේ. පොදුවට ඕන තරම් අනන්ත තල ප්‍රමාණයක් ඇඳ ගන්න පුළුවන් මේ ප්‍රිස්මයේ උඩ. අනන්ත තල ප්‍රමාණයක් ඇඳ ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මම කරන්න යන්නේ මෙන්න මේ පැත්තෙන් අපි උන්න පෙන්නන මෙන්න මෙතනට වැටෙන කිරණයක් ගැන තමයි හිතන්නේ. මේ මුහුතර මෙන්න මේ මුහුතර. මේ කිරණේ මට ඇඳලා පෙන්වන්න බෑ. හරි. ඒක ප්‍රිස්මේ එහා පැත්තේ තියෙන එකක් නේ. හරි. එතකොට මෙතනට වැටිලා මේක දිගේ ගිහින් ඔහොම එනවා. තමයි කිරණේ ගමන් කරන මාර්ගය.
දරවාට කිරණයට හැරෙන්න මුහුණක් දෙකක් තියෙනවා. එකක් මේ මුහුණත අනිත් එක මේ මුහුණත. එතකොට ස්නේල්ගේ නියම වලට අනුව කියන්න පුළුවන් මෙන්න මේ කිරණ තුන මේ බලන්න මෙන්න මේක පතන කිරණේ. හරි. මේක තියෙන මත දැන් ප්‍රිස්මෙන් එහා පැත්තේ. ප්‍රිස්මෙන් එහා පැත්තේ. හරි. මේ කිරණයයි ස්නේල්ගේ නියමයට අනුව එකම තලයක ඉන්න ඕන. ඊට පස්සේ මෙයයි එකම තලයක ඉන්න ඕන. එහෙනම් ඔබට තේරුම් ගන්න ඔය ප්‍රිස්මයේ මේ වගේ දැන් මේ මුහුණත් දෙකෙන්ම වර්තනය වෙලා ඉන්න කිරණය මෙන්න මේ මුහුණ තුඩ තමයි ඉන්නේ. ඔය මුහුණ තමන් ABC කියලා ගත්තොත් මම මෙතනින් පස්සේ ප්‍රිස්ම පිළිබඳව කිරණ සටහන් උපයෝගී කරද්දී නැත්නම් ප්‍රිස්ම පිළිබඳව කිරණ සටහන් අඳින්න යද්දී මම ගන්නේ ඔය මුහුණත විතරයි. ඒ කියන්නේ ත්‍රිමාන ප්‍රිස්මේ මෙතනින් පස්සේ අඳින්න යන්නේ නැහැ. දැන් ඔබට තේරෙයි දැන්ටමත් ත්‍රිමාන ප්‍රිස්මේ අඳින්න ගියාම කොච්චර වාතයිද කියලා. හරි. ඒක නිසා ඔබට බොහොම පැහැදිලි මෙතනින් පස්සේ ප්‍රිස්ම සම්බන්ධව ඔබ යම් ඇද ගැනීමක් කරනවා නම් ඒ කියන්නේ කිරණ සටහනක් අඳිනවා නම් ඔබ අන්න අතන සිද්ධියේ කිරණ ටික පවතින තලයේ විතරයි අඳින්නේ. කිරණ ටික පවතින තලයේ විතරයි මේ තලයේ කිරණ ටික පවතින්නේ. ඒතකොට ඒ තලයේ විතරයි පුතාලා ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ. තේරුම් ගත්තද? හරි. එතකොට මම එහෙම තලයක් තමයි දැන් මේ ඇඳලා තියෙන්නේ. හරි. ඒක ටිකක් මම ලොකුවට ඇඳගත්තා මොකද මට මෙතන තොරතුරු ටිකක් පැහැදිලිව පෙන්න ගන්න අවශ්‍ය කරන නිසා. හරි. අර මොහොත ටිකක් අපි ලොක් කරලා ඇඳගමු. හරි. ඔය මුහුණතේ මම මේක A B කියලා ගත්තොත් මම මෙයාට කියනවා AB වර්තක පුෂ්ඨය. වර්තක පුෂ්ඨය කියන්නේ කිරණ වාගේ හරවන්න පාවිච්චි කරන එක පුෂ්ඨයක්. AB වර්තක පුෂ්ඨය අනිත් එක AC වර්තක පුෂ්ඨය. හරි. සාමාන්‍යයෙන් අපි වර්තක පුෂ්ඨ දෙකයි භාවිතා වෙන්නේ ප්‍රිස්මයක සාමාන්‍ය විදිහට කිරණ වර්තනය කර ගැනීම කරනවා නම්. වට එක තේරෙයි. හරි. තව ටිකකින් තේරෙයි මේ වගේ වර්තක පුෂ්ඨ දෙකයි අපිට අවශ්‍ය වෙන්නේ මේ වැඩේට. හරි. එතකොට ඔබට වෙන්නේ දැන් අර කිව්වා වගේ මෙන්න මේ කිරණය ඔබට මෙන්න මේ පැත්තෙන් AB මුහුණතට වැටෙනවා. හරි. වැටෙද්දී එතන මොකක් හරි අපිට අභිලම්භයක් එහෙම ගහලා බලා ගන්න පුළුවන් මොකද්ද පතන කෝණය. අපි I1 කියලා හිතමු. ඊට පස්සේ ওই කිරණය වාතයේ ඉඳන් වීදුරු පැත්තට යද්දී අභිලම්භය යන්න ගියේ මේ වගේ පැත්තකට අභිලම්භය දෙසට හැරී. හැරලා AC පුෂ්ඨයට පතනේ වෙයි. AC වර්තක පුෂ්ඨයට පතනේ වෙයි. අර එතනදිත් මම අභිලම්භයක් ගහනවා දැන් මේ ත්‍රිමාන කතාවට එහෙම පෙන්නලා තියෙන නිසා මම චුට්ටක් මේක මට ඉඩ ගන්නම් මේ පැත්තම කළා දාලා. හරි. ඔයාලඟ මේ රූපේ තියෙනවා. හරි. මේ තියෙන විතර අභිලම්භය. එතනදී ඔබට මෙන්න මේ කෝණය මම R1 කියලා හිතන්නම්. අපි ඇත්තට මෙතන දාන්න ඕන පතන කෝණයක්. AC පුෂ්ඨයේ මේ පතන කෝණය. නමුත් මම මේකත් R2 කියලා අංකණය කරනවා. ඒකට හේතුවක් තියෙනවා අපිට මේ සම්බන්ධතා ලියද්දී හරි ලේසි R ඇසුරෙන් මේ පැත්ත ලකුණු කරගන්න එක. එහෙනම් හරිනම් මේක I කෝණයක් වෙන්න ඕන. ඒ කියන්නේ පතන කෝණයක් විදිහට එන්න ඕන. නමුත් අපි ඒක අංකණය කරගන්නවා මෙතනදී R විදිහට. ඊට පස්සේ මෙයා මෙතනින් පස්සේ ආයපර වාතය නිසා අභිලම්භයෙන් ඉවතට නැමිලා කොහොම නිර්ගමනය වෙයි. මෙන්න එතකොට කිරණය යන්න ගිය පාර. එහෙනම් මේ කෝණය අපි මෙතනින් පස්සේ I2 කියලා නම් කරගන්නවා. හරි. එතකොට ඔබට පේනවා දැන් කිරණය කලින් යන්න ගියේ මේ පාර දිගේ දැන් යන්නේ මෙන්න මේ පාර දිගේ. එහෙනම් පුතාට පේනවා කිරණයේ සඵල හැරීම හේවත් අපගමනය මෙන්න මේ ටික. එහෙනම් ඔන්න ඕක හොයාගන්න එක තමයි අපි බොහෝ විට ඉලක්කය වෙන්නේ. ඉතින් අපි මෙතනදී මාධ්‍ය එක කියලා ගමු සාධාරණව සමීකරණ ගොඩනගන නිසා වර්තනාංකයෙන් එක වෙච්ච මාධ්‍යක ඉඳන් මෙතන මාධ්‍ය දෙක හරි මාධ්‍ය දෙක වර්තනාංකයෙන් දෙක හැබැයි n දෙක n එකට වඩා ලොකුයි. හරි එහෙම අවස්ථාවක තමයි අපි මේ උපු කිරීම ටික කරන්න යන්නේ. හරි එහෙනම් දැන් මගේ මූලික අරමුණ මෙන්න මේ d සොයා ගැනීම සඳහා අපගමනය සොයා ගැනීම සඳහා ලියන්න පුළුවන් සමීකරණ ටික ඔයාට පෙන්වන එක. මොකද මේ ටික පෙන්වුවම ඔයාට සෑහෙන ගණන් ප්‍රමාණයක් ප්‍රිස්ම සඳහා හදාගෙන යන්න පුළුවන්. මෙතනදී අපිට වැදගත්ම දෙයක් තියෙනවා මෙන්න මේ වර්තක පුෂ්ඨ දෙක අතර මෙන්න මේ කෝණයට මේක අපි A කියලා අංකණය කරමු ප්‍රිස්ම කෝණය කියලා කියනවා. ප්‍රිස්ම කෝණය. හරි ඔකට වර්තක කෝණය කියලාත් කියනවා. වර්තක කෝණය. වර්තක කෝණය.
හරි. නම් මොකද්ද වර්තක කෝණය නැත්නම් ප්‍රිස්ම කෝණය කියන්නේ? වර්තක පෘෂ්ඨ දෙක අතර කෝණයටයි උතනදී අපි ප්‍රිස්ම කෝණය කියලා කියන්නේ. හරි. එතකොට ඒකත් චුට්ටක් පුතාලගේ ඔළුව තුල තියා ගැනීම හරි වටිනවා. මොකද නිරන්තරයෙන් ගණන් වලට ඔක ওই විදිහට නම් කරලා දෙන්න නිසා. හරි. එහෙනම් දැන් අපිට පළවෙනි දේ මෙතන ජ්‍යාමිතිකව ගොඩනගන්න පුළුවන් සම්බන්ධතා දිහා බැලුවොත් ඔයාලට මුලින්ම ලියන්නට පුළුවන්. මම මේ කතාව දැන් චුට්ටක් අයින් කරලා මෙතනටම එනවා. මුලින්ම ලියන්න පුළුවන් ගොඩනගන්න පුළුවන් සම්බන්ධයේ දිහා පුතේ පොඩ්ඩක් අපි බලාගත්තොත් ඔයාලට තේරෙයි මේක මෙන්න මේ කෝණේ 90ක් නිසා මේ කෝණේ 90ක් නිසා එතකොට මේ පැත්තේ ඇතුලේ කෝණේ 90යි මේක 90ක් නිසා මේකත් 90යි දැන් ඔබට පේනවා මම මෙන්න මේවට ලක්ෂ ටිකක් දා ගන්නම් මේක මම p කියලා කියන්නම් මේක q කියලා කියන්නම් මේක මම d කියලා කියන්නම් ඔයාලට පේනවා දැන් APQD කියලා චතුරස්‍රයක් නැත්නම් AQDP කියන චතුරස්‍රය AQDP කියන චතුරස්‍රය ඔයාලට පේනවා එතකොට මෙන්න මේ චතුරස්‍රය ඔයාලට පේනවා සම්මුඛ කෝණ දෙකක්. ඒ කියන්නේ මූණට මූණ බලන් ඉන්න P හා Q කියන කෝණ දෙකේ එකතුව අංශක 180යි. එතකොට ඔබට පැහැදිලි මේ කෝණ දෙකේ එකතුව 180 නම් මේ කෝණ දෙකෙත් එකතුව. ඒ කියන්නේ A හා D කියන කෝණ දෙකෙත් එකතුව 180ක්ම වෙන්න ඕන. හරි නේද? පැහැදිලිද? එතකොට ඔයාලට බොහෝ පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. P හා Q කියන සම්මුඛ කෝණ දෙකේ එකතුව 180 නම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව 360 නිසා මේ මූණත් දෙකේ එකතුවත් මේ කෝණ දෙකේ එකතුවත් 180ක් වෙනවා. එතකොට එහෙම වුණොත් හරි. එතකොට මෙයා A නම් නේ ඔබ නිකන් මෙතන හිතන්නකෝ මේක 70යි කියලා. එහෙනම් මෙතන වාට එන්නේ 180ක් හැදෙන්නේ 110යි. 110යිනේ. ඒතර ආය පාරක එතකොට මේක 70 වෙනවා. නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පිටතින් තියෙන කෝණය ඒට සමාන වෙනවා. පැහැදිලිද මේ ජ්‍යාමිතිය? හරි. මේ ජ්‍යාමිතිය පැහැදිලිද? ඕකට ඕලෙල් වලදී ඔබට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා සම්මුඛ නේද? කියන්නේ සම්මුඛ කෝණ දෙක එකතුව 180ක් වෙනවා නම් අපි මේ චතුරස්‍ර වලට කියනවා වෘත්ත චතුරස්‍ර කියලා. කියන්නේ වෘත්තයක පරිධිය මත ශීර්ෂ හතර තියෙන චතුරස්‍රයක්. ඒ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් බාහිරින් හැදෙන කෝණය. මේවට ඕලෙල් වල තිබ්බ ප්‍රමේය කියන්නේ මේ ප්‍රමේය අවශ්‍ය නැහැ. නමුත් ඔබට උනම් කියන්න පුළුවන්. හරි. මේ විදිහට වෘත්ත චතුරස්‍රයක් නම් ඔයගේ ලක්ෂණය තමයි මූණට මූණ බලන් ඉන්න කෝණ වල එකතුව 180ක් වෙනවා. ඒ වගේ ඒක එළියට මේ වගේ පාදයක් දික් කරලා එළියෙන් හදන කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේ කෝණයට සමාන වෙනවා මෙයා. එහි අභ්‍යන්තර කියන්නේ මේ කෝණයේ අභ්‍යන්තර කෝණය කියන්නේ මේක. හරි. ඒතර මේ අභ්‍යන්තර කෝණේ සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඔය තමයි ආගේ ඕලෙල් වල ඉගෙනගත්ත ජ්‍යාමිතික ප්‍රමේය. හැබැයි ඉතින් මේ ප්‍රමේය නැතුව මම ඔයාලට එකපාර කියලා දුන්නේ මේ දෙක එකතුව 180 නම් මේ දෙකත් 180ක් වෙන්න ඕන. ඉතින් සරලව ගණන් හදලා බලන්න මේක 70 නම් මෙතන 110යි. ඒතකොට කොහොම මේ සරල රේඛාවක් මත මේ කෝණය ආය පාරක් 70ක් එවත් ප්‍රිස්ම කෝණයට සමාන වෙනවා. හරි. කොහොම හරි උඹලා ප්‍රමේය මත තියන් හරි මොදේ ඕලෙල් මට්ටමේදී උඹලා ප්‍රමේය නම අහන්නේ නැති නිසා ඔය කෝණේ A කියලා තේරුම් ගන්න ඕන. බලන්න ওই ටික පැහැදිලි නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න කොයි අතර හරි අපිට ඒක දැන් A කියලා පැහැදිලි. හරි මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න සෙට් කියලා. ඒක සිම්පල් ජ්‍යාමිතියෙන් ඔබට පුළුවන්. හරි මොකද මම ওই ජ්‍යාමිතියන් නේද ලියලා දෙන්න යන්නේ නැහැ. මොකද ඒතකොට එන විල්ලජ්ජ නැති වැඩක්. හරි. එතකොට මේ කෝණේ A නම් දැන් ඔබට PQD කියන ත්‍රිකෝණයෙන් පේනවා මේ බාහිරින් තියෙන ඒ කෝණය R1 ධන R2ට සමානයි. මෙයාගේ අගේ අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් එළියෙන් හැදෙන කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. නම් R1යි R2යි එකතුව කියන්නේ A. එහෙනම් ඔබට කෙලින්ම ලියන්න පුළුවන් පළවෙනි එක PQD ත්‍රිකෝණය සලකා ලියන්න පුළුවන් ප්‍රිස්ම කෝණය A සමාන වෙන්න ඕන R1 ධන R2 එකතුව. ඕක පළවෙනි සම්බන්ධය විදිහට මට ලියන්න පුළුවන්. හරි. ඇත්තට මේක ගණනය කරගෙන යන ඕඩර් එකට ලියනවා නම් මුලින්ම ඔබට කරන්න වෙන්නේ මෙන්න මේ කෝණේ තමයි ගණන් හදන්න දෙන්නේ. මේ කෝණේ දෙනවා. වර්තනාංක දෙක දෙනවා.
ඒතර ඔබට බොහෝ විට නිකන් සිම්පල් අර රටාවේ ගානක් අහනවා. ඒ කියන්නේ ගාන සංකීර්ණ නොකර නිකන් ඕඩර් එකට ගාන හදාන යන්න දෙනවා නම් ඔබට දෙන්නේ මේ කෝණේ දීලා වර්තනාංක දෙක දෙනවා. ඒතකොට දුන්න ගමන් p ලක්ෂ්‍ය වර්තනයේට පුතා දානවා ස්නේල් නියමේ දාලා i එක දාන්න නිසා r එක හොයනවා. r එක දන්නවනම් ප්‍රිස්ම කෝණේ අනිවාර්යෙන් ගාන දෙනවා. ඒතකොට r දෙක හොයාගත්තා. හොඳ මේ දෙක සමාන වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපිට දෙන අගයන් අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට r එක හරි අපි හොයාගත්තාම ප්‍රිස්ම කෝණය දන්න නිසා r දෙක හොයාගන්න තමයි r සම්බන්ධය අවශ්‍ය වෙන්නේ. හරි නේද? එහෙනම් මෙතනදී මුලින්ම ලියන සමීකරණය වුණා නම් හොඳයි p ලක්ෂ්‍ය වර්තනයේ ස්නේල් නියමයේ යෙදීම. කියන්නේ සාමාන්‍ය ඕඩර් එකකට ලියනවා නම් p ලක්ෂ්‍ය වර්තනයේ ස්නේල් නියමයේ යෙදීම. එතකොට වාට ලියන්න වෙන්නේ n එක වරක් sin i එක හරි සමානයි n දෙක වතාවක් sin r එක. ඔකවාගේ පළවෙනි සමීකරණය. ඕකේ අනිවාර්යෙන් ඔබට r එක හොයාගන්න normal විදියට මෙන්න මේවා ටික දෙනවා ඔබට. හරි මේක වාගේ හොයාගන්න පුළුවන්. ඔයාලට කොහොමද දාන්න බෑ නිකන් මම ඔයාලට මේ දාන්නේ. ඔතනින් ඔයාලට r එක හොයාගත්තට පස්සේ දැන් අර කතාව කියන්න පුළුවන්. PQD ත්‍රිකෝණය සලකා ඔබට ලියන්න පුළුවන්. A කියන එක ප්‍රිස්ම කෝණය සමානයි r එක ධන r දෙක ඔන්න ඔයගේ දෙවෙනි සම්බන්ධය. මේ සම්බන්ධතාව ඔය තනියම ලියන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔතනින් r දෙක හොයාගත්තාම දැන් r දෙක දන්නවනම් ඔබට q ලක්ෂ්‍ය වර්තන ඩිස්නිල් නියම දාලා i දෙක හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔබ ඊගාවට කරන්නේ හරි r දෙක දැනගත්ත ගමන් නැවත වරක් q ලක්ෂයේ වර්තන ඩිස්නිල් නියම යොදනවා. එතකොට n දෙක වතාවක් sin r දෙක n දෙක වතාවක් sin r දෙක සමානයි මේ ඔබ දන්නේවා එළිය වර්තනාංක n එක වතාවක් sin i දෙක n එක වතාවක් sin i දෙක. දැන් ඔබ මෙතනින් මේ දෙක දන්න නිසා මෙතනින් r එක හොයාගෙන මේකයි දන්න නිසා මූ හොයාගත්තා. දැන් මූයි දන්න නිසා මූත් දන්නවා i දෙක හොයන්න පුළුවන් තුන්වෙනි සම්බන්ධය. ගානක් අපි හදලා බලමු ඒතකොට කරන්නේ. හරි. දැන් ඔබ ওই ටික ඔක්කොම දන්නවා නම් අපේ ඉලක්කය වෙන්නේ d හොයාගන්න එකනේ. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නට වුණා මේ කෝණය i එක නම් මේ ලොකු කෝණය මෙන්න මෙතනත් මේ කෝණය i එකක් වෙනවා පුතේ. ඒතකොට i එකෙන් r එක අඩු වුණාම මෙන්න මේ ටික i එක ඍණ r එක වෙනවා. ඔබට පැහැදිලි මේ ලොකු කෝණය i එක වෙනවා. ඒකෙන් r එක ටික අඩු කරාම ඊටු ටික i එක ඍණ r. ඔබට මේ කෝණය i දෙක වෙනවා. r දෙක අඩු වුණාම මෙන්න මේ චූටි ටික වෙනවා i දෙක ඍණ r දෙක. එහෙනම් දැන් ඔබට ආය පාරක් වෙනවා PQ මම මෙතනදී ඔයාලට මෙන්න මේ කෝණය මෙන්න මේ ඉලක්කම දාන E කියලා PQE ත්‍රිකෝණයෙන් මේ පිටත තියෙන D කියන කෝණය හම්බෙනවා. හරි මම මෙතන ලියනවා PQE ත්‍රිකෝණයෙන් D ට උත්තරයක් අපි ලියාගෙන යනවා. මොකද්ද D කියන්නේ? අපගමන කෝණය D සමානයි මොකද්ද? මේ D සමාන වෙන්න ඕන මේ අභ්‍යන්තර මේ කෝණ දෙක එකතුවට. ඒ කියන්නේ I1 ඍණ R1 ධන I2 ඍණ R2. ඔන්න ඔයගේ හතරවෙනි සම්බන්ධය අපගමනයේ හොයන්න හදාගත්තා. දැන් මේ වෙද්දී ඔබ I1 I2 I3 I4 ඔක්කොම හොයන I1 R1 I2 R2 මේ සියල්ල හොයාගෙන ඉන්නේ. ඒ ටික ඔබ හොයාගත්තට පස්සේ ඔබට පුළුවන් අපගමනයේ හෙවත් කිරණේ හැරීම ගන්න කරගන්න. හරි. එහෙනම් ඔබට පැහැදිලිද මම මේ ලියපු සම්බන්ධතා ටික මම ලොකු දෙයක් කරේ නෑ සිම්පල් ජ්‍යාමිතිය සහ ස්නේල් නියමයේ භාවිතා කිරීම විතරමයි කරලා තියෙන්නේ. හරි. ඔබට පැහැදිලිද බලන්න ඔය ටික? මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. මේ ලියපුවා ඔබට ගැටලුවක් නෑ. හරි ගැටලුවක් තියෙන කට්ටිය මැසේජ් එකක් දාන්න. එතකන් අනිත් දරුවෝ මෙන්න මේ කියන සටහන පැහැදිලිව ඇඳ ගන්න මොකුත් ලියන්න යන්න එපා. කියන සටහන විතරක් ඇඳ ගන්න. ලියා ගැනීම අපි ඊට පස්සේ පිළිවෙලට කරමු. ලියපු සම්බන්ධතා ටික සේරම මකනවා. ඔය ටික ලියන එක තමයි අපි මෙතන අරමුණ වෙන්නේ. හොඳට ඉඩ දීලා තියෙනවා. මම එහා පිටුත් ඉඩ දීලා තියෙනවා. බය නැතුව ඔබට මුලින්ම තියෙන්නේ රූපය ඇඳ ගන්න. ලස්සන රූපය ඇඳ ගන්න. රූපේ අඳිද්දී මෙන්න මෙතන අර මම මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා ඔයාලට ප්‍රිස්මයක්. ඒක ඇතුලේ ඔයාලට මම බොහොම පැහැදිලිව දාලා දෙනවා මෙන්න මේ ආලෝක කිරණය පවතින මුහුණත. ඔයාලා එතන මේ මුහුණත උඩ මෙන්න මේ වගේ කිරණයක් පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. මේ මුහුණත තමයි පුතා ABC කියලා නම් කරගන්න ඕන. මේ මුහුණත තමයි අපි අරගෙන තියෙන්නේ. මම මේ ඔක්කොම වාට නෝට් එකක් විතර දෙනවා. මේක නම් කරන්නේ ABC. ABC තලය නැත්නම් මුහුණත තමයි ඔබ මේ ලොකුවට අඳින්නේ.
ඔය ටික අදා ඉවරනම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඉවරනම් හෑන්ඩ් සිග්නල් එකක් දාමු. හරි. මම ප්‍රිස්ම තුලින් වර්තනය සඳහා මූලික සමීකරණ කියලා ඔයාලට මාතෘකාවක් දීලා තියෙනවා. ඒ මාතෘකාව යටතේ පේලි 4ක් දීලා තියෙනවා. ඔයාලට මෙන්න මේකේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියා ගන්න මේ වෙන වැඩේ තේරුම් කරන්න. හරි. ලියාගෙන යන්න පුතාලා මෙන්න මෙහෙම. දැන් හරස්කඩ ත්‍රිකෝණාකාර මොහොතක් වූ හරස්කඩ ත්‍රිකෝණාකාර මොහොතක් වූ ඍජුකෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් සමන්විත ප්‍රකාශ උපකරණය ඍජුකෝණාශ්‍රාකාර මුහුණක් තුනකින් සමන්විත ප්‍රකාශ උපකරණය ප්‍රිස්මයක් ලෙස හඳුනා ගනී. ප්‍රිස්මයක් ලෙස හඳුනා ගනී. ප්‍රිස්මයක ආලෝක කිරණ වර්තනය කරන මුහුණත් ප්‍රිස්මයක ආලෝක කිරණ වර්තනය කරන මුහුණත් වර්තක පුෂ්ඨ නම් වන අතර වර්තක පුෂ්ඨ නම් වන අතර වර්තක පුෂ්ඨ දෙක අතර කෝණය වර්තක පුෂ්ඨ දෙක අතර කෝණය ප්‍රිස්ම කෝණය වරහන් ඇතුලේ වර්තක කෝණය වර්තක පුෂ්ඨ දෙක අතර කෝණය ප්‍රිස්ම කෝණය වරහන් ඇතුලේ වර්තක කෝණය ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි. හරි. එතකොට පුතාලට පැහැදිලි ප්‍රිස්ම කෝණය කියන්නේ මොකක්ද කියලා. හරි. ලියන්න මෙහිදී කිරණ සටහන් ඇඳීම සඳහා භාවිතා කරන්නේ ආලෝක කිරණ ගමන් කරන තලය පමණක් වේ. ආලෝක කිරණ ගමන් කරන තලය පමණක් වේ. හරි. එහෙනම් ඔයාලට මූලික ඉන්ට්‍රොඩක්ෂන් එක මම හිතන්නේ ඉඳ ඇති මම ගොඩක් දුන්නේ නෑ.
හරි නේද? එහෙනම් ආලෝකයෙන් ගමන් කරන මේ තලයේ විතරයි අපි භාවිතා ගන්න. ඔබට ඕනම් පෙන්වන්න පුළුවන් මේ තියෙන ආලෝකයෙන් ගමන් කරන තලය. ආලෝක කිරණ ඕනම් පවතින තලය. ගමන් කරන තලය. ওই තලයේ විතරයි අපි කිරණ සටහන් අඳින්න භාවිතා කරන්නේ. හරි. එහෙනම් වාට යන්න පුළුවන් දැන් එහා පිටුවට. අපි හිමිසිරුවේ සමීකරණ ටික ගොඩනගා ගන්න යන්නේ. හරි. එහා පැත්තට යන්න. හරි. එහා පැත්තේ ඔබට මම තීරු වශයෙන් දීලා තියෙනවා. ඔබ මුලින්ම පොදුවේ මම මේ කියන කතාව ලියාගෙන ඊට පස්සේ පිටු භාගයක් විතර පාවිච්චි කරමු අපි සමීකරණ ටික ඔප්පු කරගන්න. එතනින් පස්සේ යට පුංචි එක්සැම්පල් එකකට ඉඩ තියාගමු. මේ වගේම ගාණක් හදලා අංක ගණිතය උපයෝග කරගෙන ගාණක් හදලා බලන්න. හරි. එහෙනම් පුතාලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලියාගෙන යන්න. මෙන්න මේ විදිහට ඉහත රූපේ පෙන්වන ඇති පරිදි ඉහත රූපේ පෙන්වන ඇති පරිදි AB වර්තක පෘෂ්ඨය මත I1 AB වර්තක පෘෂ්ඨය මත I1 පතන කෝණයකින් පතනය වන ආලෝක කිරණයක් I1 පතන කෝණයකින් පතනය වන ආලෝක කිරණයක් R1 කෝණයක් සහිතව වර්තනය වී R1 කෝණයක් සහිතව වර්තනය වී AC වර්තක පෘෂ්ඨය මත AC වර්තක පෘෂ්ඨය මත AC වර්තක පෘෂ්ඨය මත R2 පතන කෝණයකින් පතනය වන්නේ යයිද R2 පතන කෝණයකින් පතනය වන්නේ යයිද ඉන්පසු කිරණය I2 කෝණයකින් නැවත මුල් මාධ්‍යයට නිර්ගමනය වන්නේ යයිද සලකමු. ඉන්පසු කිරණය I2 කෝණයකින් නැවත මුල් මාධ්‍යයට නිර්ගමනය වන්නේ යයිද සලකමු. ලියන්න මෙලෙස මුහුණක් දෙකකින් පමණක් වර්තනය වූ කිරණයක මෙලෙස මුහුණක් දෙකකින් පමණක් වර්තනය වූ කිරණයක අපගමනයේ සිම්පල් D සෙවීම සඳහා අපගමනයේ සිම්පල් D සෙවීම සඳහා පහත පරිදි සම්බන්ධතා ගොඩනැගිය හැක. පහත පරිදි සම්බන්ධතා ගොඩනැගිය හැක. හරි දැන් ඔයා සම්බන්ධතා ලියාගෙන යද්දී යටින් ඔබ පිටුවේ භාගයකට වඩා චුට්ටක් අඩුනට කමන්නේ යම් කොටසක් ඉදිරි තියාගෙන ඔබ වම් පැත්තෙන් මුලින්ම සමීකරණ ලියලා ඊට පස්සේ දකුණු පැත්තට යන්න. ඒක දැන් තීරු වශයෙන් සමීකරණ ලියන්න කියලායි කියන්නේ. හරි? ඒතර එහෙම කරද්දී ඔබ පිටුවේ
අඩුම යම් කොටසක් ඉඩ තියා ගන්න. තියලා මේ පැත්තට කොහොම ලියලා ඊට පස්සේ මේ පැත්තට ලියන්න. එතකොට සමීකරණ ටික ලියා ගන්න පුළුවන්. හරි. ලියන්න පළවෙනි එක p ලක්ෂයේ වර්තනයේට ස්නේල් නියමයේ යෙදීම. p ලක්ෂයේ වර්තනයේට ස්නේල්ගේ උනන් දෙවන නියමයේ යෙදීම. ලියන්න n එක වරක් sin i සමානයි i1 සමානයි වට ලිව්ව හැකි n දෙක වරක් sin r1. n දෙක වරක් sin r1. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක ගන්න PQD ත්‍රිකෝණයට අනුව PQD ත්‍රිකෝණයට අනුව යටින් ගන්න ප්‍රිස්ම කෝණය A සමානයි R1 ධන R2 දෙවෙනි සමීකරණය. මෙතන වරහන් ඇතුළේ යන මෙහි AQDP වෘත්ත චතුරස්‍රයක් වේ. මෙහි AQDP වෘත්ත චතුරස්‍රයක් වේ. ඒකට මොනවද නම් ලියන්න PQ සම්මුඛ කෝණ පරිපූර්ණක බැවින්. P හා Q සම්මුඛ කෝණ දෙක පරිපූර්ණක බැවින්. හරි. මේ AQDP වෘත්ත චතුරස්‍රයක් වේ. ඒකටම ලියන්න P හා Q සම්මුඛ කෝණ දෙක පරිපූර්ණක බැවින්. නම් වෘත්ත චතුරස්‍රයක පුතා දැනගන්න ඕන මේ කෝණයට මේ එළියෙන් හැදෙන කෝණය සමානයි. හරි නේද? මෙහි AQDP වෘත්ත චතුරස්‍රයක් වේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අපි ගමු තුන්වෙනි එක ලියන්න Q ලක්ෂයේ වර්තනයට ස්නේල් නියමයේ යෙදීම. Q ලක්ෂයේ වර්තනයට ස්නේල් නියමයේ යෙදීම. Q ලක්ෂයේ වර්තනයට ස්නේල් නියමයේ යෙදීම. ලියන්න එතකොට n දෙක වතාවක් sin r2 sin r2 සමානයි එළියේ වර්තනාංක n එක නිසා n එක වතාවක් sin i2 එයා 3 හරි. අවසාන වශයෙන් ලියන්න අපගමන කෝණය D කියලා කමාවක් දාලා යටින් ගමු D සමානයි මෙතන ලියන්නම් අපගමන කෝණය D කියලා දාන්න ඊට පස්සේ ත්‍රිකෝණේ නම ලියමු PQE ත්‍රිකෝණයෙන් අපගමන කෝණය D කියලා කමාවක් දාලා යන්න PQE ත්‍රිකෝණයට අනුව යන්න D සමානයි I1 ඍණ R1ට එකතු කරනවා I2 ඍණ R2 ඔන්න වගේ හතරවෙනි සම්බන්ධය PQE ත්‍රිකෝණයට අනුව D සමානයි I1 ඍණ R1ට එකතු කරන්න ඕන I2 ඍණ R2 හරි නේද? ඔය ටික ඔබ අර මං කිව්ව පිටු භාගයේ පෙන්වලා තිබ්බනම් ඇති. ඔය ටික පෙන්වලා තිබ්බනම් ඇති. හරි බලන්න ඔය ටික හරිනම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න වැඩි තීරණා නම් ඔය ටික. හරි. එහෙනම් යටින් මම තියාගන්න කිව්ව ඉඩේ මම එක්සැම්පල් එකක් දෙනවා. පුළුවන් නම් මේ සමීකරණ හතර දාලා try කරලා එන්න. හරි. ලබන සතිය අපි සාකච්ඡා කරන ලබන සතිය බොහෝ විට මේ පාඩමේ වැඩ ඉවරයක් වෙයි. ගණන් ටිකක් විතරක් ඉතුරු වෙන විදියට. ඒතකොට අපිට ඊගාව සතිය වෙද්දී ඔයාලට ආලෝකයේ ටියුට් ටික අතර අරගෙන ඉන්න.
ඒකයි මම කිව්වේ ලබන බ්‍රහස්පතින්දා ඉඳන් දිගටම ආයතන වලට උද්දෙනවා සහ ජංගම රථය යුද්ධ සහ සමුදා ක්‍රියාත්මකයි. එතන වෙද්දී දැන් මාස මැදකට ඇවිල්ලානේ තියෙන්නේ. ටියුටි කරන් ඉවරයක් කරගන්න. හරි. එහෙනම් අපි ටක් ගාලා උතන එක්සැම්පල් එකක් ලියාගමු මෙහෙම. ලියන්න ප්‍රිස්ම කෝණය අංශක 60ක් වූ ප්‍රිස්ම කෝණය අංශක 60ක් වූ වර්තනාංකය 1.5ක් වන වීදුරු වලින් සාදන ලද වර්තනාංකය 1.5ක් වූ වීදුරු වලින් සාදන ලද වාතය තුල තැබූ වීදුරු ප්‍රිස්මයක එක් වර්තක පුෂ්ඨයක් මත එතන මත නැතුව සමග කියලා ගන්න එක් වර්තක පුෂ්ඨයක් සමග එහෙම ගන්න එක් වර්තක පුෂ්ඨයක් සමග අංශක 40ක කෝණයක් සාදනසේ එක් වර්තක පුෂ්ඨයක් සමග අංශක 40ක කෝණයක් සාදනසේ පතනය වන කිරණයක අපගමනය සොයන්න. හරි. එතකොට මෙන්න මේ වගේ එකක් දීලා තියෙන්නේ. ගෙදර ගිහිල්ලා කොළවල ගණන් හදලා ওই සමීකරණ ටික ලියන්න තියෙන්නේ. මම නිකන් පෙන්නගෙන යන්නම්. හදන එක දැන් ත්‍රිකෝණමිතිය වගුව නැති නිසා මම අත ගහන්න යන්නේ. මෙතනදී පටල ගන්න එපා. මෙන්න මෙයත් එක්ක තමයි 50 හදලා තියෙන්නේ. ඒතර i1 50 නෙමෙයි. තේරුණාද? වර්තක පුෂ්ඨයක් එක්ක හදලා තියෙනවලු අංශයක 50. මේ තමයි අග රූපේ. ඒතර මේ ප්‍රිස්ම කෝණය අංශක 60යි කියලා දීලා තියෙනවා. දැන් ටක් ගාලා මේ කෝණය ඔබට ලියවිය හැකි i1 සමානයි 40යි කියලා. ඔතනින් ටක් ගාලා ස්නේල් දාන්න වාතය තුල තියලා තියෙන මේක 1යි. මෙයා 1.5යි. ස්නේල් දාලා හොයාගන්න R1. ඊට පස්සේ මේ පැතර අභිලම්බ දෙක දික් කරපු ගමන් මේක 60ක් වෙන්න නේද? මෙයා දන්නවනම් මේක හොයාගන්න. මෙයා දන්නවනම් මෙතන ස්නේල් දාලා මෙයා හොයාගන්න. හරි? ඊට පස්සේ අවගමනය කියන්නේ ඔබ දන්නවා මේ දෙක දික් කරාම හැදෙන කෝණය. හරි. D එක එන්නේ මේ කෝණේ එකතුවට. හරි නේද? එහෙනම් sorry මම මෙතන කිව්වේ 40ද? එහෙනම් 40 එහෙනම් 40 නම් මේක 50යි කියලා ගන්න. හරිනේ? එහෙනම් ඔය විදියට ගෙදර ගිහින් පුළුවන් නම් උතරම හැදුවොත් කමන්නේ. නැත්නම් ගෙදර ගිහිල්ලා කොලයක හදාගෙන ලබන සතියේ මම මුලින්ම අහන්නේ ඕක හැදුවද කියලා. මටත් පොඩ්ඩක් මතක් කරන්න අමතක වුණා. හරි එතනින් එහාට ඔයාට try කරනවා නම් ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්නම් මෙන්න මේ දක්වා මේ අභ්‍යාස සියල්ලම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගැටලු ආකාර සේරම කරන්න පුළුවන් දැන් මම දන්න විදිහට මට මතක හැටියට ඔයාට ගැටලුවක් එනවා නම් එන්නේ පුතේ ගැටලුවක් නෑ ගැටලු ආකාරය 6 තමයි ප්‍රිස්ම පටන් ගන්නෙ. ඒතර ගැටලු ආකාරය 5 වෙනකන් දැන් අද උගන්වපුවා ඒකින්ද කිසි ගැටලුවක් නැතුව ඒක කරන්න පුළුවන්. ගැටලු ආකාරය 6 ප්‍රිස්ම තියෙනවා 7 කරන්න බෑ. 7 ඔයාට අවම අපගමන කෝණයත් එක්ක තීර ටික ලබන සතිය තීර ටික. ඒ කියන්නේ ගැටලු ආකාරය 7 අත්හැරලා 6 වෙනකන් කරන්න පුළුවන්.
එතනින් පස්සේ වීක්ලි ඇසයින්මන්ට් ටික දීලා තියෙනවා. වීක්ලි ඇසයින්මන්ට් දැන් සියල්ල වගේ කරන්න පුළුවන්. හරි. ඒ නිසා ඔබට දැන් නිබන්ධනය බය නැතුව තනියම උත්සාහ කරන්න පුළුවන්. කොහේ හරි තැනක අවම අපගමන කෝණය කියලා ප්‍රිස්ම වල ප්‍රශ්නයක් තිබ්බොත් ඒ තියරි කෑල්ල විතරයි කරලා නැත්තේ. හරිද? ඒක ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම try කරලා බලන්න. හරි එහෙනම් අපි අදට ඔයාගේ වැඩසටහන මෙහෙම නවත්තනවා. එතකොට කිව්ව විදිහට නිබන්ධන ටික මේ ලබන ඉරිදා වෙද්දී සමුද වෙනකන් ඔයාලට ජංගම රථයත් ක්‍රියාත්මක වෙන නිසා ජංගම රථෙන් හෝ ආයතන වලින් ලබා ගන්න මේ බ්‍රාස්කන්ද සිට ක්‍රියාත්මකයි කීයද ආයතන වලට යන්න ඕන කියලා මම ඔයාලට මැසේජ් එකක් දානවා. එතනින් පස්සේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න. එතෙක් මම මැසේජ් එක දානකම් බලාගෙන ඉන්න. හරි එහෙනම් ඔය අදට ඇති ලබන සතිය හම්බෙන් පුතේ. එතෙක් සුබ සතියක් සියලුම දෙනාට. කිව්ව විදිහට ආලෝකයට ලොකු වැඩ ප්‍රමාණයක් දැන් ලැබිලා තියෙනවා. මොකද දෝන තරංග මේ වෙද්දී ඔබට ගොඩක් වැඩ කරලා ඇත්තේ. දැන් යන පාඩමේ ගණන් ගොඩක් හදන්න නැති නිසා ඔබට මේ වෙලාව හොඳම අවස්ථාවක් තියෙනවා. ඔබ මේ කාලය නාස්ති නොකර ගන්න නැතුව ආලෝකික ගණන් ටික හදමින් ඉන්න. හරි එහෙනම් ඒ ටිකත් මතක් කරනවා. ආයු බෝවන් පරිස්සම් විසිරියන්.